දෙස් 15 ප්‍රශ්න ටික කරාද කියලා දාන්න. chat එක දාන්න කරාද නැද්ද කියලා. කරාද නැද්ද? රූපය කරා කියලා දාන්න. හරි කියලා. හරි හරි හරි. ආයි කවුද? අනිත් අය. හරිද? කෝසල මොකක්ද කියන්නේ 45 45 මොකක්ද තිබුණේ අණුවල පුෂ්ඨ වර්ග ඵලය මෙහෙම මේ අණුවල පුෂ්ඨීය වර්ගඵලය අඩු වෙන විට අපකිරණ බල ප්‍රබලතාවය අඩු වේ. ඒක මෙහෙම ඉතින් මේ ඒකේ ඇත්තටම ලොකුවට ඉතින් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොහොමද අණුවල පුෂ්ඨික වර්ගඵලය අඩු වෙන විට ඔය කියන්නේ අණුවල පුෂ්ඨීය වර්ගඵලය කියලා කියන්නේ ඇත්තටම ගැටෙන වර්ගඵලය තමයි. මේ අණුවල පුෂ්ඨීය වර්ගඵලය. පුෂ්ඨීය වර්ගඵලයක් අපි දෙන්නේ ඉතින් අනිවාර්යෙන් පුෂ්ඨීය වර්ගඵලයක් වැදගත් වෙන්නේ. ඕකට මේවා කියනකේ ගැටෙන කියන එක නැති එක ලොකු ප්‍රශ්නයක්ද කියලා තමයි අහන්නේ. අණු වල ගැටෙන පුෂ්ඨ වර්ග බලය අඩු වෙන විට කියනවා නම් හොඳයි. අණු වල පුෂ්ඨීය වර්ග බලය අඩු වෙන විට මෙහෙමදී ගැටෙන නැතුණත් අණු වල පුෂ්ඨීය වර්ග බලය අඩු වෙනකොට ලන්ඩන් බල අපකිරණ ප්‍රබලතාවය අඩු වේ කියන එක හරියි. ඉතින් පුෂ්ඨීය වර්ග බලය ගැටෙන්නත් අනිවාර්යෙන් පුෂ්ඨි වර්ග බලයක් තියෙන්න බෑ. පුෂ්ඨි වර්ග බලයක් නැත්තම් හරියට පුෂ්ඨි වර්ග බලයක් නැත්තම් පුෂ්ඨි වර්ග බලය කියනකොට ගැටෙන එක්කනා කියන එක තියෙනවා නම් ගොඩක් වෙලාවට හොඳයි ඇත්ත කතාව. මේකේ බලාපොරොත්තු වෙන දේ ඔයා කියන කතාවත් වැරද්දක් නැහැ කොහොසට. ඒ වුණාට මේ උත්තරයකට උත්තරය 4 අරන් තියෙනවා. ගැටෙන කියන වචනේ තියෙනවා නම් ගොඩක් හොඳයි. පුෂ්ටි වර්ග ඵලය කිව්වම ඒකේ තව කෙනෙක්ට අනිත් පැත්තට හිතන්නත් පුළුවන් තමයි. දෙපැත්තටම හරි. වැරදි පැත්තට බැලුවොත් වැරදි විදිහට හිතන්නත් පුළුවන් තමයි. හරිද? ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක ඉතින් ඒ අවුරුද්ද දෙන මාකින් එක හදන එක අනුව ඒක වෙනස් වෙන්න පුළුවන් කියන තමයි වෙන්නේ. මොකද මේ ඇත්තටම අණු වල ගැටෙන පුෂ්ඨ වර්ග ඵලය කියන එක තමයි හොඳම දේ. පුෂ්ඨ වර්ග ඵලය ඊට පස්සේ ඇත්තටම දෙන්නගේ පුෂ්ඨ වර්ග ඵලයක් තියෙනවනේ. ඒ ගන්නට ඒ වගේ දැන් වලනම් ඇත්තටම මෙතන සැලකිල්ලක් දක්වලා නැති ගානක් තමයි තියෙන්නේ. නමුත් සමහර තැන්වලදී ඕවා සලකනවා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඕක ගොඩක් වෙලාවට බලපායි ප්‍රකාශන දෙකම දීලා වුණාට මේක ආයි අවුරුද්දක දුන්නොත් හරි කියලා ගන්න. මොකද දන්නවද? ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට සාමාන්‍ය පාස් පේපර් එක දීලා ඔයාලට කලින් අවුරුද්දක මේක එහෙම අරන් තිබුණා නම් හරි කියලා. උත්තර දෙකක් අරගෙන නැහැ නේ මෙතනදී. දැන් මෙතන 4යි 5යි කියලා උත්තර දෙකම ගත්තොත් ඔයාලට ඊළඟ පාර අහද්දී අනිවාර්යෙන් මෙතනදී වැරද්දක් නම් එයාලා කියනවා. හරිද? 4යි 5යි දෙකම ගන්නවා. මෙතනදී 4 විතරක් අරගෙන තියෙන්නේ. එතනදී එයාලා සලකලා නැහැ. අවුලක් නැහැ කියන දේ තමයි එතනදී කියලා තියෙන්නේ. එතකොට ඒ පේපරේ අවුලක් නැහැ කියලා අරගෙන ඔයාලගේ පේපරේ අවුලක් කියලා ගත්තොත් ඒක මේ පාස් පේපර් එක කරගෙන යන ළමයට අසාධාරණයක් නිසා අනිවාර්යෙන් ඕකට උත්තරේ දෙනවා. හරි කියලා. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. ඔක ඔයාලගේ පේපරේ අහුවොත් හරි කියලා ගන්න. හරිද? මොකද ඒක මේ එතකොට අනිවාර්යෙන් ලකුණු දෙනවා. ඒක හෝ කියලා උත්තරේ දෙනවා. 4 හෝ 5 කියලා උත්තර දෙකක් දෙනවා. මේකට වැරද්දක් දෙන්නේ නැහැ ඒකට. කලින් එකක් අහලා මෙතන කිසි කෙනෙක් ගියක් දීලා නැහැ වැරදි කියලා. නිසා එතන අවුලක් නැහැ. හරිද? එහෙම ගන්න ඕනේ. හරි. ඊට පස්සේ 2015 යම්කෝ 2015 අවසාන ප්‍රශ්න 10ට. හරිද? දෙස් 15 41 දෙස් 15 41
ජලය හමුවේදී NCl3 වලට විරංජන කාරකයක් ලෙස රෙකෝඩ් වෙනවා. NCl3 වලට විරංජන කාරකයක් ලෙස ක්‍රියා කළ හැකිය. NCl වලට විරංජන කාරකයක් ලෙස ක්‍රියා කර හැකිය කියනවා. මේ NCl පුළුවන් බැරිද NCl3 ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරාට පස්සේ ලැබෙන ඵලය මොකක්ද? NCl3 වල පස්සේ නිකන් අපිට හිතෙන්නේ නැහැ වගේ. නමුත් NCl වලින් හැදෙන ඵලය කොට මතක් කරගන්න. අපි මේ වගේ ජල විච්ඡේදන ප්‍රතික්‍රියා ඉගෙන ගත්තානේ. එතනදී හැදෙනවා NH2 තුළ NH3 හැදෙනවා. ඊට පස්සේ මෙයාගේ OH2 Cl තුළ HOCl හැදෙනවා. මේ HOCl කියන්නේ විරංජනකාරක ගුණ දක්වන එක. HOCl කියන්නේ අස්ථාය. මෙයා අස්ථායි. හරිද? අස්ථායි ඇත්තටම මේ HOCl ඊට පස්සේ මොනවා බවට පත් වෙනවද? HCl උයි පරමාණුක ඔක්සිජන්. මේ පරමාණුක ඔක්සිජන් හදන නිසා මේ HOCl විරංජන කාරකයක්. විරංජන කාරක ගුණ දක්වයි. ඒ නිසා NCl ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන එක නිසා පළවෙනි ප්‍රකාශය හරිද නැද්ද? පළවෙනි ප්‍රකාශය හරි. මේ පළවෙනි ප්‍රකාශය හරි. NCl ජලය සමග ප්‍රතික්‍රියා කර NH3 සහ HOCl ලබා දෙයි. හරි. ඒක නිසා තමයි ඒක වෙන්නේ. හරිද? ඒක නිසා තමයි ඒක වෙන්නේ. එතකොට ඒ ප්‍රකාශයේ පළවෙනි ප්‍රකාශයත් හරි, දෙවෙනි ප්‍රකාශයත් හරි පැහැදිලි කරලා දෙනවා. HOCl විරංජනකාරක HOCl හැදෙන නිසා තමයි HOCl වල තමයි විරංජනකාරක ගුණේ තියෙන්නේ. පළවෙනි ප්‍රකාශයත් හරි, දෙවෙනි ප්‍රකාශයත් හරි පැහැදිලි කරලා දෙනවා. මොකද ඵලයත් එක්කම දීලා තියෙනවා. HOCl කියන්නේ විරංජනකාරකයක් කියලා අපි දන්නවා. ඊපස්සේ දෙවෙනි ප්‍රකාශය බලන්න 42 එතිල් ක්ලෝරයිඩ් වලට වඩා පහසුවෙන් වයිනයිල් ක්ලෝරයිඩ් නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවට භාජනය වේ. එතිල් ක්ලෝරයිඩ් වලට වඩා එතිල් ක්ලෝරයිඩ් කියලා කිව්වට පස්සේ එතිල් එත් මෙත් එත් එතකොට CH3 CH2Cl එතිල් ක්ලෝරයිඩ් හරිද? ඊට පස්සේ එතිල් ක්ලෝරයිඩ් වලට වඩා වයිනයිල් ක්ලෝරයිඩ් කියලා කියන්නේ ද්විත්ව බන්ධන තියෙන ක්ලෝරයිඩ් නේ. වයිනයිල් කියලා කියන්නේ ද්විත්ව බන්ධන තියෙන ක්ලෝරයිඩ්. මේ වයිනයිල් ක්ලෝරයිඩ්. එතිල් ක්ලෝරයිඩ් වලට වඩා වයිනයිල් ක්ලෝරයිඩ් පහසුවෙන් වයිනයිල් ක්ලෝරයිඩ් නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවට සහභාගී වේ. අපි දන්නවා මේ එතිල් ක්ලෝරයිඩ් වල ප්‍රාථමික ඇල්කිල් හේලයිඩයක් කියලා දන්නවා මෙයා. ප්‍රාථමික ඇල්කිල් හේලයිඩයක්. එයා නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා සිදු කරනවද නැද්ද? සිදු කරනවා. නමුත් මෙන්න මෙයාට ඒ කියන්නේ මෙයාගේ කාබන් පරමාණු වලට යාබ දෙකන ඉන්නවා අවුලක් නැහැ. මේ Cl එක්කනට යාබ දෙකන දික්ත බඳ නම් ගොඩක් හොඳයි. ඒ කියන්නේ මේ කාබන් Cl බඳුන් කාබන්ට යාබද කාබන් නම් ගොඩක් හොඳයි. හොඳටම හොඳයි. නමුත් මේ Cl බඳුන් කාබන්ම දික්ත බඳ නම් නැත්නම් වයිනයිල් ක්ලෝරයිඩ් කියලා ගත්තොත් මෙයා නියුක්ලියෝෆිලික් ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ නැහැ. හරිද? ඒක නිසා මෙයාගේ මොකද මේකේ දිත්ත බන්ධන නිසා බන්ධන දිග අඩු වෙනවා. ඒතකොට බන්ධන ශක්තිය මෙයාගේ වැඩි. ඒතකොට කැඩෙන්නේ නැහැ මෙයා. ඒක නිසා දෙවෙනි ප්‍රකාශය මොකද වෙන්නේ? දෙවෙනි ප්‍රකාශය අපි ගත්තාට පස්සේ පළවෙනි ප්‍රකාශය අසත්‍යයි. පළවෙනි ප්‍රකාශය අසත්‍යයි. එයා කියන්නේ එතිල් ක්ලෝරයිඩ් වලට වඩා පහසුවෙන් වයිනයිල් ක්ලෝරයිඩ් නියුක්ලියෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියාවට සහභාගී වේ. මෙයා සහභාගී වේ. මෙයා සහභාගී වෙන්නේ නැහැ. ක්ලෝරයිඩ් බඳුන් එක්කනට යාබ දෙකන ක්ලෝරයිඩ් බඳුන් මේවා අපි කතා කරලා තියෙනවා. ක්ලෝරයිඩ් බඳුන් එක්කනටම ක්ලෝරයිඩ් බඳුන් කාබන් දිත්ත බන්ධන නම් ඒවා අපි දන්නවා මෙයාට සහභාගී වෙන්නේ නැහැ. හරිද? සහභාගී වෙන්නේ නැහැ. මෙයාටත් වඩා වැඩි. A B C කියලා ගත්තොත් මේ C ව්‍යුහය C ඒටත් වඩා පහසුවෙන් වෙයි. C ඒටත් වඩා පහසුවෙන් වෙයි. B නෑ. B ප්‍රතික්‍රියා ලක් වෙන්නේ නෑ. හරිද? එතකොට පළවෙනි ප්‍රකාශය අසත්‍යයි. සංප්‍රයුක්තතාවය නිසා වයිනයිල් ක්ලෝරයිඩ් වල කාබන් ක්ලෝරයින් අතර දිත්ත බන්ධන ලක්ෂය පෙන්වුම් කරන නමුත් එම ගුණය එතිල් ක්ලෝරයිඩ් හි නැත. ඒක හරි. දෙවෙනි ප්‍රකාශය කියන එක හරි. දිත්ත බන්ධන තියෙනවා. එයාට සංප්‍රයුක්තිය පෙන්වන්න පුළුවන්. එයාට වයිනයිල් එතිල් ක්ලෝරයිඩ් වල ඒ ගුණය නැහැ කියලා කියන්නේ. ඒක හරි. ඒතර පළවෙනි ප්‍රකාශය අසත්‍යයි, දෙවෙනි ප්‍රකාශය සත්‍යයි. මෙතන තියෙන දිත්ත මෙයා මෙතන දායක කරලා මේක කැඩලා යන්න පුළුවන්. එහෙම හදා ගන්න පුළුවන් සංප්‍රයුක්තිය.
ඒතර අසත්‍යයි සත්‍යයි උත්තරේ 4. 43 බලන්න සංයුත පද්ධතියක් තුල ඇති ජල වාෂ්ප ඝනීභවණය වන විට අවට පරිසරෙහි එන්ට්‍රොපිය පහළයයි. සම්පූර්ණ ඒක පොඩක් හොඳට කියවන්න. හරිද? සම්පූර්ණ පද්ධතියක් තුල ඇති ජල වාෂ්ප ඝනීභවණය වන විට. ඒතර ජල වාෂ්ප ඝනීභවණය වෙනවා කියන්නේ මොකද්ද? ගෑස් එක්කලා ඝන වෙනවා. ඒ කියන්නේ තාපදායකයි. තාපේ විමෝචනය වෙනවා මතක් කරගන්න. හරිද? එමගින් අවට පරිසරයේ එන්ට්‍රොපිය 15යි. එන්ට්‍රොපිය 15යි. ඒක පොඩ්ඩක් හිතන්න ඕන. හරිද? මෙහෙම. මොකද්ද වෙන්නේ? ජල වාෂ්ප ඝනීභවණය වෙනවා. H2O gas මොනවා වෙනවද? H2O ඝන බවට පත් වෙනවා. නැත්තම් ලික්විඩ් බවට පත් වෙනවා. ගෑස් එකක් ලික්විඩ් වෙන්නේ වාෂ්පය ඝනීභවණය වෙන්නේ තියෙන ශක්තිය මොනවා වුණාට පස්සේ පිට කරාට පස්සේ උරා ගත්තොත් එම අයිස් දිය වෙනවා. හරිද? උරා ගත්තොත් අයිස් දිය වෙනවා වගේ ඇහෙනවනේ පොඩ්ඩක් මම කියන්න. දැන් අයිස් කැටයක් ගන්නකො අයිස් කැටයක් ගත්තට පස්සේ අයිස් කැටේ දිය වෙනවා. අයිස් කැටය දිය වෙන්නේ තාපේ උරා ගත්තට පස්සේ. හරිද? එතකොට ඕකේ අනිත් පැත්ත මොකද්ද? අනිත් පැත්ත තියෙන මොකක් හරි ජලය තියෙන ඒ වගේ උෂ්ණත්වය අයින් කරාට පස්සේ මොනවා වෙන්නේ? බාහිර පරිසරයෙන් උරා ගත්තට පස්සේ ඒක ඝනීභවණය. හරිද? ඒතර ඕකේ අනිත් පැත්ත තමයි ගෑස් එක ලික්විඩ් වෙනවා කියන්නේ තියෙන තාපේ පිට කරනවා. ඒතර තාපදායකයි. ඒතර ගෑස් එකක් ලික්විඩ් වෙනවා කියන්නේ එයාගේ අහමුතාවය. ඒ කියන්නේ ගෑස් ප්‍රමාණය අඩු වෙනවනේ. ගෑස් එකක් ලික්විඩ් වෙනවා කියන්නේ එයාගේ අහමුතාවය අඩු වෙනවා. ඒතර එන්ට්‍රොපි අඩු වෙයි. එන්ට්‍රොපි අඩු වේ. ඒතර පළවෙනි ප්‍රකාශයෙන් කියන්නේ මොකද්ද? අහමුතාවයේ ඉහළයයි කියලානේ. මේකේ එන්ට්‍රොපිය 15යි. මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. විනාඩියක්. මේකේ තාපදායකයි. ඩෙල්ටා H කුඩායි බිඳුවයි. තාපදායකයි. හරිද? මොකක්ද කියේ සංයුත පද්ධතියක් තුල ඇති ජල වාෂ්ප ඝනීභවණය විට අවට පරිසරයේ එන්ට්‍රොපිය. මේකේ එක්කන නෙමෙයි. හරිද? H2O gas H2O liquid වෙනකොට මෙයාගේ ඉන්න එක්කන නෙවෙයි. මේ පරිසරයේ ඉන්න කට්ටිය ගැන තමයි අහන්නේ. ඕක පටල ගන්න එපා. H2O gas H2O liquid වෙනකොට ගෑස් ප්‍රමාණය මේකේ මේ ප්‍රතික්‍රියාව වෙනවා. ප්‍රතික්‍රියාව තුල නම් මොකද වෙන්නේ? එන්ට්‍රොපිය අඩු වෙනවා. ඒක හරි. ප්‍රතික්‍රියාව තුල නම් ගෑස් ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ එන්ට්‍රොපිය අඩු වෙනවා. වායු වැඩි වෙන්නේ අහමුතාවය වැඩි වෙන්නේ. වායු දුවනකොට එහෙම දුවනවා. හරිද? වායු අඩු වෙන නිසා ඩෙල්ටා S අඩු වෙනවා. නමුත් මේක තාපදායකයි. ඩෙල්ටා H කුඩායි බිඳුවයි. නමුත් ප්‍රතික්‍රියාව මේක ලියා ගන්න. තාපදායකයි. ප්‍රතික්‍රියාව තාපදායකයි කියන්නේ මේකේ තියෙන තාපය බාහිර පරිසරයට නිකුත් වුණාම බාහිර පරිසරයේ තියෙන මේවා ටික හොඳට අහමු චලිතේ චාලක ශක්තිය උරාගෙන ශක්තිය ලබාගෙන මෙයාලා චලනය වෙනවා. ඒතර එයාලගේ අහමුතාවය වැඩි වෙනවා. එම ශක්තිය සමුත කරලා තියෙන්නේ
එතකොට එයාට යන්න පුළුවන් සීමාවක් තියෙනවා. එම ශක්තිය බාහිර පරිසරයේ අංශු ලබාගෙන චාලක ශක්තිය වැඩි කරගන්න. චාලක ශක්තිය වැඩි කරගන්න. චාලක ශක්තිය වැඩි කරගන්න. එවිට අහඹුතාවය ඉහළයයි. එවිට අහඹුතාවය ඉහළයයි. එවිට අහඹුතාවය ඉහළයයි. නමුත් ප්‍රතික්‍රියා තාපදායකයි. එම ශක්තිය බාහිර පරිසරය මගින් පුරා ගනී. චාලක ශක්තිය වැඩි කරගනී. අහඹුතාවය ඉහළයයි. එතකොට අවට පරිසරයේ දැක්කනේ වාක්‍ය කියවන්න. මේකේ නම් අඩු වෙනවා. පද්ධතිය මෙන්න මෙයාගේ නම් අඩු වෙනවා එන්ට්‍රොපිය. නමුත් අවට පරිසරයේ අහඹුතාවය වැඩි වෙනවා කියන්නේ එන්ට්‍රොපිය වැඩි වෙනවා. අවට පරිසරයේ එන්ට්‍රොපිය ඉහළයයි. අවට පරිසරයේ එන්ට්‍රොපිය ඉහළයයි. එවිට අවට පරිසරයේ එන්ට්‍රොපිය ඉහළයයි. දෙවෙනි ප්‍රකාශය හරි. දෙවෙනි ප්‍රකාශය හරි. පද්ධතියේ පිට කරන තාපය මගින් අවට පරිසරයේ ඇති අංශු වල චලනය වැඩි කරවයි. ඒක තමයි හේතුව. ඒතර පළවෙනි ප්‍රකාශයේ අසත්‍යයි, දෙවෙනි ප්‍රකාශයේ සත්‍යයි. බැරි වෙලාවත් එතන ඉහළයයි කියලා තිබුණා නම් පළවෙනි ප්‍රකාශයේ පැහැදිලි කරලා දෙනවා. උත්තරේ 1 කියලා ගන්න තිබුණා. නමුත් පළවෙනි ප්‍රකාශයේ වැරදෙන නිසා උත්තරේ අසත්‍යයි සත්‍ය උත්තරේ 4. 44 බලන්න. සල්ෆර් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාව දිදාකරණය සඳහා උදාහරණයක්. හරිද නැද්ද? ඒක දිදාකරණය සඳහා උදාහරණයක් තමයි. මොකද සල්ෆර් හදනවා මොකද්ද? මම ඔක්කොම කරන්න යන්නේ. සල්ෆර් දිදාකරණය වෙලා ප්‍රතික්‍රියා කීපයකින් අපි ගත්තා OH- මාධ්‍යයේදී සල්ෆයිඩයි මතකයිනේ මේක අපි කරා සල්ෆයිඩයි සල්ෆර් ඩයොක්සයිඩ් හදා තව සල්ෆේට් හදන්නේ අවසන්. හරිද? මේක දිදාකරන ප්‍රතික්‍රියාවක්. දිදාකරන ප්‍රතික්‍රියාව. හරිද? වැඩිපුර තිබුණොත් කොහොම? නැත්තම් සාමාන්‍යයෙන් මේ සල්ෆර් OH- මාධ්‍යයේදී ඉස්සලා සල්ෆයිඩ් හදලා ඒක හදනවනේ. හරිද? ඒ කියන්නේ ඒත් හදන සල්ෆේටේ හදලා ඒ සල්ෆේටේ පස්සේ ආයි ප්‍රතික්‍රියාවකින් පස්සේ මෙයත් එක්ක මේ සල්ෆර් තව එකතු වෙලා එයයි මෙයයි එකතු වෙලා මෙයක් හදන අවස්ථා තියෙනවා වැඩිපුර සල්ෆර් දැම්මොත්. හරිද? නැත්තම් මේ ප්‍රතික්‍රියාවෙන් මේ දෙන්න හදාගන්න කරනවා. හරිද? එතකොට පළවෙනි ප්‍රකාශය හරි. මූල ද්‍රව්‍යයක් එකම ඔක්සිකරණ අවස්ථාව හා ඔක්සිහරණය වන විට ඒ දිදාකරණයක් ලෙස හැඳින්වෙනවා. හරිද නේද? හරි. මේක ඍණ දෙකට යනවා. මෙයා ඔක්සිකරණයක් වෙනවා ඔක්සිහරණයක් වෙනවා. මේ ගම්කෝ මේක වැඩිපුර සල්ෆර් තිබුණොත් නේ. මෙයා තිබුණොත් බිඳුව ඍණ දෙකට යනවා. මෙයා ධන 4ට යනවා. මේ ධන 4 නේ ධන 4 කියලා දෙනවා. මෙයා එකම ඔක්සිකරණ ඔක්සිහරණයක් වෙනවා ඔක්සිහරණයක්. ඒක දිදාකරණය කියලා කියනවා. උත්තර උත්තරේ පැහැදිලි කරලා දෙනවා. උත්තර 1. උත්තර 1. උත්තර 1. හරි. 45 ලූකස් පරීක්ෂාවේදී ද්විතීයික මධ්‍යසාර වලට වඩා වේගයෙන් තෘතීයික මධ්‍යසාර ප්‍රතික්‍රියා කරයි. හරි. පළවෙනි ප්‍රකාශය හරි. ඒකට හේතුව තමයි ද්විතීයික කාබෝකැටයන් වල තෘතීයික කාබෝකැටයන් ස්ථායීතාවය වැඩි නිසා. ද්විතීයික කාබෝකැටයන් වලට වඩා තෘතීයික කාබෝකැටයන් ස්ථායීතාවයෙන් අඩුයි. වැරදි. සත්‍ය අසත්‍ය උත්තරේ 3. 46 දී ඇති උෂ්ණත්වයකදී සංයුත බඳුනක සමතුලිතතාවයේදී N2O4 සහ NO2 මිශ්‍රණයක් සිසිල් කළ විට NO2 වල සාන්ද්‍රණය වැඩි වේ. NO2 වල සාන්ද්‍රණය වැඩි වේ. මේක ගත්තාට පස්සේ කියන්නේ මොකද්ද? දී ඇති උෂ්ණත්වයකදී සංයුත බඳුනක සමතුලිතතාවය පවතින N2O2 සහ NO2 මිශ්‍රණයක්. N2O2 NO2 මිශ්‍රණය ගත්තාට පස්සේ N2O4 සහ කවුද කියන්නේ? NO2 නේ. NO2 මිශ්‍රණයක්. මේක දෙකයි NO2. හරිද? ඕක ගත්තට පස්සේ මෙයා ගත්තාම මෙයාගේ වායු ප්‍රමාණය අඩු වෙනවානේ. එතකොට මේ පැත්තට යනකොට පීඩනය අඩු වෙනවා. වායු අනුගාන අඩු වෙනවානේ. එතකොට එන්ට්‍රොපියත් අඩු වෙනවා. ඩෙල්ටා S අඩු වෙනවා. වායු අනුගාන අඩු වෙනකොට වායු අනුගාන වැඩි වෙනවා එන්ට්‍රොපිය නම් වැඩි වෙනවා. හරිද? මේකේ අහන්නේ දී ඇති උෂ්ණත්වයේ සංයුත බඳුනක් තුල N2O4 හා NO2 මිශ්‍රණයක් සිසිල් කළ විට NO2 වල සාන්ද්‍රණය වැඩි වේ කියලා. හරිද? NO2 වල සාන්ද්‍රණය වැඩි වේ කියලා. මේකේ ගත්තට පස්සේ දැන් NO2 වල සාන්ද්‍රණය
මේ ප්‍රකාශය ගත්තට පස්සේ ඒක තාපදායක ප්‍රතික්‍රියාවක් නේ. මෙයාගෙන් මෙයා හැදිලා මෙයා හදනකොට තාපදායකයි. එතකොට ওই තාපදායක ප්‍රතික්‍රියාවකදී උෂ්ණත්වය අඩු කරාට පස්සේ ලේඛ්‍යත්වීය අණුව උෂ්ණත්වය වැඩි කරගන්න තාපදායක ප්‍රතික්‍රියාව ඉදිරිමත් වෙනවා. එතකොට සිසිල් කරාම තාපදායක ඉදිරි ප්‍රතික්‍රියාව දිරිමත් වෙලා මොනවද වෙන්නේ? මේකේ ප්‍රතික්‍රියාව දැන් මේ පැත්තට වෙනකොට මේකේ අණු දෙකක් මේ පැත්තේ ඉඳන් මේ පැත්තට ගත්තට පස්සේ අණු දෙකක් එකතු වෙලා තනි අණුවක් හදනවා. එතකොට මේ පැත්තට ගත්තට පස්සේ මොකද වෙන්නේ? මේ පැත්තට ගත්තාම තාපදායකයි, මේ පැත්තට එනකොට තාප අවශෝෂකයි. ඇයි එකම අණුවක් කැඩිලා තියෙන්නේ. කැඩෙන එක හොඳ නැහැ. හරිද? ඒ අණු දෙකක් එකතු වෙලා තනි එක්කෙනෙක් හදනවා. එතකොට දෙන්නෙක් එකතු වෙලා තනි එක්කෙනෙක් හදනකොට අපි කියන තාපදායකයි. හැබැයි දෙකයි ඒ කියන්නේ A2 කියලා එක්කෙනෙක් ඉඳලා එයා 2A බවට කැඩෙනවා නම් අපි සාමාන්‍යයෙන් ඒවට කියන තාප අවශෝෂකයන් කියනවා. අවශෝෂක. මේක තාපදායකයි. හරිද? එතකොට මේ පැත්තට ගත්තී මේක තිබිලා එකම අණුව දෙන්නෙක්ට කැඩෙනවා. එතකොට මේක ඉදිරි ප්‍රතික්‍රියා තාප අවශෝෂකයි. දෙන්නෙක්ට කැඩිලානේ තියෙන්නේ. එතකොට තාප අවශෝෂකය කියන්නේ උෂ්ණත්වය අඩු වෙනවා. ඉදිරි ප්‍රතික්‍රියාවක උෂ්ණත්වය අඩු වෙනවා. එතකොට අපි බාහිරින් පරිසරයේ මොනවද කරන්නේ? උෂ්ණත්වය සිසිල් කරනවා කියන්නේ උෂ්ණත්වය අඩු කරනවා. උෂ්ණත්වය අඩු කරන විට ලේචට් අණුව උෂ්ණත්වය වැඩි කරනවා. මොකද උෂ්ණත්වය වැඩි කරන්නේ? මේකනේ පසු ප්‍රතික්‍රියාව. උෂ්ණත්වය වැඩි කරනවා පසු ප්‍රතික්‍රියාව දිරිමත් වෙනවා. එතකොට මොනවද වෙන්නේ? මෙයාගේ සාන්ද්‍රණය අඩු වෙනවා. NO2 සාන්ද්‍රණය අඩුවේ N2O4 සාන්ද්‍රණය වැඩි. කියන්නේ මොකද්ද පළවෙනි ප්‍රකාශයෙන්? NO2 සාන්ද්‍රණය වැඩි. එතකොට පළවෙනි ප්‍රකාශය වැරදි. N2O4 NO2 වලට වියෝජනය වීම තාපදායකයි. වැරදි. තාප අවශෝෂකයි. මේක පොඩ්ඩක් මතක තියාගන්න. හරිද? සාමාන්‍ය දෙන්නේ එකතු වෙනකොට තාපදායකයි. මේ තියෙන එකනේ කැඩලා යනකොට තාප අවශෝෂකයි කියලා ගන්න. එතකොට ප්‍රකාශ දෙකම වැරදි. උත්තරේ 5. වායු අණුගාන වැඩි වෙනවා නම් මේ එකේ ඉඳන් දෙකට යනවා නම් පීඩනය වැඩි වෙනවා. ඉදිරි ප්‍රතික්‍රියාවකට පීඩනය අඩු වෙනවා නෙවෙයි පීඩනය වැඩි වෙනවා. ඇයි වායු අණුගාන ගෑස් 1යි මෙහි ගෑස් 2යි. එතකොට වායු පීඩනය වැඩි වෙනවා. මෙතනදී වෙන්නේ තාප අවශෝෂකය කියන්නේ උෂ්ණත්වය අඩු වෙනවා. ඉදිරි ප්‍රතික්‍රියාවකට උෂ්ණත්වය අඩු වෙනවා. පරිසරයේ උෂ්ණත්වය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒක තමයි මේ ලකුණු කරන්නේ. එතකොට අපි පරිසරයේ සිසිල් කරනවා කියන්නේ සිසිල් කරනකොට උෂ්ණත්වය අඩු වෙනවා. උෂ්ණත්වය අඩු කරනකොට ලේචක් කියන උෂ්ණත්වය වැඩි කරනවා. ඊට විරුද්ධ ක්‍රියාවලිය වෙන්නේ. උෂ්ණත්වය වැඩි කරවන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව නෙවෙයි පසු ප්‍රතික්‍රියාව. පසු ප්‍රතික්‍රියාව දිරිමත් වෙනවා. එතකොට මෙයාගේ සාන්ද්‍රණය වැඩි වෙනවා. මෙයාගේ සාන්ද්‍රණය අඩු වෙනවා. හරි? නිසා ප්‍රකාශ දෙකම වැරදි. උත්තරේ 47 බලන්න. සෝල්වේ ක්‍රමයේදී NaCl වෙනුවට KCl භාවිතා කළ හැක. වැරදි. සෝල්වේ ක්‍රමයේදී සෝඩියම් කාබනේට් නිෂ්පාදනය සිදු කරනවා. එතන සෝඩියම් ක්ලෝරයිඩ් බාධාට මේ පොටෑසියම් කාබනේට් හදා ගන්න බෑ කියලා කිව්වා. ඒ නිසා KCl භාවිතා කරන්න බෑ. නිසා උත්තරේ එක වැරදි. දෙවෙනි ප්‍රකාශය පොටෑසියම් බයිකාබනේට් හා සෝඩියම් බයිකාබනේට් ජලයේ ද්‍රාව්‍යතාවය බොහෝ දුරට එක සමාන වේ. වැරදිනේ. පොටෑසියම් බයිකාබනේට් කියන එකනාගේ ද්‍රාව්‍යතාවය සෝඩියම් කාබනේට් වඩා ගොඩක් වැඩි. සෝඩියම් බයිකාබනේට් වඩා වැඩි නිසා තමයි පොටෑසියම් බයිකාබනේට් සෝඩියම් බයිකාබනේට් අවක්ෂේප වුණා. මෙයා කොතනදී හරි අවක්ෂේප වෙච්ච නිසා තමයි මේක නිෂ්පාදනය කරන්න පුළුවන්. නමුත් පොටෑසියම් බයිකාබනේට් අවක්ෂේප වෙන්නේ නැහැ. මෙයාගේ ද්‍රාව්‍යතාවය වැඩි. නිසා මෙයා දිය වෙනවා A+. ඒ නිසා මෙයා අවක්ෂේප වෙන්නේ නැති නිසා තමයි මේක නිෂ්පාදනය කරගන්න බැරි. හරිද? එතන ලියා ගන්න. සෝල්වේ ක්‍රමයේදී පොටෑසියම් කාබනේට් නිපදවිය නොහැක්කේ සෝල්වේ ක්‍රමයේදී පොටෑසියම් කාබනේට් K2CO2 නිෂ්පාදනය කළ නොහැක්කේ K2CO3 නිෂ්පාදනය කළ නොහැක්කේ पोटेशियम बाइकार्बोनेट थी KHO पोटेशियम बाइकार्बोनेट थी द्राव्यताවේ වැඩි නිසා එය අවක්ෂේප කරගත නොහැකි බැවිනි.
तो ප්‍රකාශ දෙකම වැරදෙනවා. ප්‍රකාශ දෙකම වැරදි. උත්තරේ 5. උත්තරේ 5. ඊට පස්සේ දෙවෙනි ප්‍රකාශය බලන්න. ෆීනෝල් ඇරෝමැටික් සංයෝගයක් වුවද එතනෝල් එසේ නොවේ. හරිනේ. ෆීනෝල් කියන්නේ ඇරෝමැටිකයි. බෙන්සින් වලයක් තියෙනවා. එතනෝල්ට එහෙම එකක් නැහැ. ඒ නිසා පළවෙනි ප්‍රකාශය හරි. එතනෝල් වලට සාපේක්ෂව එතනොක්සයිඩ් අයනයේ ස්ථායීතාවයට වඩා ෆීනෝල් වලට සාපේක්ෂව ෆීනේට් අයනයේ ස්ථායීතාවය වැඩියි. හරිද නැද්ද? හරි. එතනෝල්ට වඩා එයාගේ ස්ථායීතාවයට වඩා ෆීනෝල් වලට වඩා ෆීනේට් වල ස්ථායීතාවය වැඩි නිසා තමයි අපි කියන්නේ ෆීනෝල් වල ආම්ලිකතාවය වැඩි කියලා. ඒතකොට මේ දෙන්න අතර සම්බන්ධයක් නැහැ. කිසිම සම්බන්ධයක් නැහැ. නමුත් ප්‍රකාශ දෙකම හරි. ඕකේ සම්බන්ධය හරියට කියන්නම් පළවෙනි එක කියන්න ඕනේ ෆීනෝල් වල ආම්ලිකතාවය එතනෝල් වලට වඩා වැඩි. ඒකට හේතුව තමයි ඔය කියලා තියෙන්නේ. ෆීනෝල් වලට වඩා එතනෝල් වලට වඩා ෆීනෝල් වල ආම්ලිකතාවය වැඩි වෙන හේතුව තමයි ඔය කියලා තියෙන්නේ. ප්‍රකාශ දෙකම හරි. නමුත් මේ දෙන්න අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා උත්තරේ 48ට 2. 49 ජලයට වඩා ජලීය ආම්ලික මාධ්‍යයේදී BAF2 වල ඉහළ ද්‍රව්‍යතාවයක් ඇත. විනාඩි දෙකක් විනාඩියක් මදි වෙන ඉක්මනට ලොග් වෙන විනාඩි 5 තව විනාඩි 2 3කින් ඉවර කරන්න පුළුවන්. ඉක්මන ලොග් වෙන්න. මේ දෙකත් ඉවර කරලා ඉවර කරලා හරි මම කරා.